මම ඔයාලට අද කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි පුෂ්ටිකාතතිය. අපි පාඩම පටන් ගන්න කලින් පොඩ්ඩක් කතා කරමු දැන් තියෙන මේ தත්ත්වය ගැන. හරිද? එතකොට දැන් ඇති වෙලා තියෙන தත්ත්වය අනුව බොහෝ විට අපිට දැන් අද දැන් අප්‍රේල් 26. එතකොට මේ මැයි මාසෙත් අපිට පන්ති කරන්න වෙන්නේ නැති පාඩක් තමයි තියෙන්නේ. එතකොට මැයි මාසෙත් අපිට නැති වෙනවා කියන්නේ. එතකොට මේ ජූනි ජූලි මාස දෙක විතරයි. එතකොට අගෝස්තු වල භාගෙ තිබ්බොත් ඉතුරු වෙන්නේ. මේ යන தත්ත්වය අනුව ජූනි ජූලි මාසවලත් මේ தත්ත්වය නැති වෙයි කියලා කියන්න අමාරුයි. ඒක නිසා මට නම් හිතෙන්නේ බොහෝ විට අපිට වීඩියෝ මාර්ගෙන් තමයි ඔක්කොම ටික කරගන්න වෙන්නේ. දැන් විභාග ගැන ගත්තොත් එහෙම මේ සමහර විට තාම ඒක ස්ථිරවම කියන්න බෑ. මොකද මේ ඇමති කෙනෙක් කිව්වා කියලා අපිට එහෙම අනිවාර්යෙන් කියන්න බෑ. මොකද මේ පාඩම් අන්තිම පාඩම් වලින් එන එකක් නැහැ කියලා. ඒක නිසා කෝකටත් මේ මම බලාපොරොත්තු වෙන්නේ පාඩම් ටික ඔක්කොම ඔයාලට උගන්වන්න. දැන් කරන්න තියෙන පාඩම් ටික. සමහර විට අන්තිම පාඩම් දෙකක් තුනක් විතර විභාගෙට එන එකක් නැහැ. උනාට ඒක ස්ථිරවම කියන්න බෑ. ඒක නිසා දැනට කරලා තියෙන පාඩම් ඔක්කොම හොඳට බලා ගන්න. මේ වීඩියෝස් වලින් කරන පාඩම්ත් ඔක්කොම හරියට බලාගෙන යන්න. මොකද අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ පාඩම් අන්තිම පාඩම් වලින් විභාගෙට එකක් නැහැ කියලා. මොකද ගිය පාර අපි දන්නවා ගිය අවුරුද්දේ අප්‍රේල් වල වෙච්ච බෝම්බ ප්‍රහාරයෙන්ුත් මාසයක් විතර මේ අධ්‍යාපන කටයුතු අනම්මන ඔක්කොම අඩාල වුණා. ඒ වුණාට එහෙමයි කියලා විභාගයේ පේපර් එකේ එහෙම වෙනසක් වුණේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට කියන්නේ මේ වීඩියෝ වලින් කරන පාඩම් ටික කලින් අර පන්තියේ ගන්න පාඩම් වගේම හොඳට ෆලෝ කරගෙන යන්න. මම දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙනවා. අභ්‍යාස ටික හරියට කරන්න ටියුට් එක ඔයාලට දෙනවා. එතකොට මේ ටික හරියට කරගෙන යන්න පාස් පේපර්ස් ටික කරන්න. එතකොට ඔයාලට විභාග ගැන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. හරිද? එතකොට මේ තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා තමයි කියන්නේ. හරි. අපි එහෙනම් පටන් ගමු පුෂ්ටිකාත්තිය පාඩම. හරි. එතකොට මම හිතනවා දැන් ඔයාලා ටියුට් එක පොඩ්ඩක් කියවගෙන ඇති මුල ටික හරිය අඩුම තරමේ. එතකොට ඔයාලට මුල ටික කියවුවා නම් මම ටියුට් එකේ මුලින්ම දාලා තියෙනවා මේ පුෂ්ටිකාත්තිය යෙදී. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන් දේවල් තියෙනවා. හරිද? මේ පුෂ්ටිකාත්තිය යෙදී මොනවද? දැන් හිතන්න වතුර ගත්තොත් එහෙම මොකක් හරි දැන් ඇලක් හෝ මොකක් හරි බවක් හරි මොකක් හරි වතුර තියෙන තැනක ඔයාලා දැකලා ඇති ඊටාත්ම පොඩි කෘමිසත්තු ওই වතුර දිගේ ඇවිදගෙන යනවා. හරි ඊටාත්ම කෘමිසත්තු සමහර සත්තු ඉන්නවා අර ගොඩක් වේගෙන් එහා මෙහා යන සත්තු. මේ එතකොට ඒ වගේ සත්තු මේ ඔය ජල පෘෂ්ඨයේ උඩ ඇවිදගෙන යනවා ඇවිදිනවා ඔයාලා දැකලා ඇති. හරිද? ඒ වගේම තමයි මොන හරි කුඩු ටිකක් වතුරට ඉස්සොත් එහෙම. හරි? උදාහරණයක් ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු ටිකක් වතුරට ඉස්සොත් මොකද වෙන්නේ? ගිලෙන්නේ නැතුව ඒවා ජල පෘෂ්ඨයේ උඩ පාවෙනවා. හරිද? අපි දැනට ඉගෙනගෙන තියරි යනවා සාමාන්‍යයෙන් මේ වස්තුව ජලයේ පාවෙනවා කියන්නේ ඔන්න ඔහොම එකක් නේ ඕගොල්ලෝ ඉගෙනගෙන තින්නේ. ඒ කියන්නේ මෙයාගේ බර උඩුකුරු තෙරපුමට සමාන වෙලා ඒ කියන්නේ ජල පරිමාවක් විස්ථාපනය කරලා එන මේ උඩුකුරු තෙරපුමෙන් තමයි මේ මොකද වෙන්නේ වස්තුවක් සමතුලිත වෙන්නේ. අපි දැනට දන්න විදිහ අනුව. හරිද? හැබැයි පුෂ්ටිකාත්තිය කියන්නේ මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. හරිද? එතකොට පුෂ්ටිකාත්තිය කියන්නේ මෙහෙම දෙයක් නෙමෙයි. එතනදි වෙන්නේ මේ ජල පෘෂ්ඨය පටලයක් වගේ ක්‍රියාත්මක වෙනවා. හරිද? පටලයක්. හරි? හිතන්න දැන් මොකක් හරි මෙහෙම තියෙන රෙද්දක් උඩට කෘමියෙක් වැටුණොත් ඒ රෙද්ද මගින් මේ කෘමියව දරාගෙන ඉන්නවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. හරිද? මොකද වෙන්නේ? ජල පෘෂ්ඨය පටලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ පටලය මත මොකෝ වෙන්නේ? අර කෘමිසත්තු ඇවිදගෙන යනවා. හරිද? එතකොට මෙහෙම මේ ජල පෘෂ්ඨය පටලයක් විදිහට ක්‍රියාත්මක වුණාට ඕකට දරා ගන්න පුළුවන් ඊටාත්ම කුඩා මේ බරවල් විතරයි. හරිද? ඒ කියන්නේ දැන් ඔය ගම්මිරිස් කුඩු ඊටාත්ම කුඩා කෘමියක ඒ වගේ ස්කන්ධයක් එයාට දරාගෙන ඉන්න පුළුවන්. හරිද? එතකොට අන්න ඒ ගුණාංගයට තමයි අපි කියන්නේ මොකද්ද පුෂ්ටිකාත්තිය කියලා. මොකද්ද ඒ කියන්නේ මේ ජල පෘෂ්ඨයක්. එහෙම නැත්නම් ද්‍රවයක්. ජලය විතර නෙමෙයි ගොඩක් ද්‍රව. හරිද? ද්‍රව මොකද වෙන්නේ? එයාලට පුළුවන් මොකද්ද මේ පටලයක් විදිහට හැසිරෙන්න. එයාලගේ පෘෂ්ඨයට පුළුවන් පටලයක් විදිහට හැසිරෙන්න. අන්න ඒ ගුණයට අපි කියනවා මොකද්ද? පුෂ්ටික ආතතිය කියලා. හරි. අපි ඊළඟට කතා කරමු ආසක්ති සහ සංසක්ති බල ගැන. හරි. එතකොට ඔයාලගේ ටියුට් එකේ බලන්න මේ මුල්ම පිටුවේ තියෙන්නේ ආසක්ති සහ සංසක්ති බල.
හරි එතකොට අපි හිතමු මෙන්න මේ විදිහට තියනවා කියලා භාජනයක් භාජනයේට මේ දාලා තියෙනවා ජලය යම් ප්‍රමාණයක් දාලා තියෙනවා හරිද එතකොට මේ භාජනයේ පෘෂ්ඨය සමග ස්පර්ශ වෙලා තියෙන ජල අංශුවක් සලකනවා හරිද මේ භාජනයේ පෘෂ්ඨය සමග ස්පර්ශ වෙලා තියෙන ජල අංශුවක් හරි දැන් මේ ජල අංශුව ගත්තොත් එහෙම එයා මාධ්‍ය කීයක් එක්ක ස්පර්ශ වෙලා ඉන්නවා ඔව් එයා මාධ්‍ය කීයක් එක්ක ස්පර්ශ වෙලා ඉන්නවා හරි බලමු එයා මේ භාජනයේ පෘෂ්ඨය සමග ස්පර්ශ වෙලා ඉන්නේ ඒ කියන්නේ එයා ඝනයක් සමග ස්පර්ශ වෙලා ඉන්නේ ඒ වගේම තමයි එයා වාතයටත් නිරාවරණය වෙලා ඉන්නේ නේද ඒ කියන්නේ එයා වාතය සමගත් වාතය සමගත් වාතයටත් එයා නිරාවරණය වෙලා ඉන්නේ හරි ඊට පස්සේ මේ ඇතුලේ තියෙන ජලය හරිද එතකොට මේ ජලාංශු සමගත් එයා සම්බන්ධ වෙනවා නේද එතකොට බලන්න එයා මාධ්‍ය තුනක් සමග ගැටෙනවා නේද මොනවද මාධ්‍ය තුන එකක් ඝනයක් මෙතන තියෙනවා භාජනය ඊට පස්සේ මෙතන එයා අඩංගු ද්‍රවය තියෙනවා හරිද ඒ ද්‍රවය ද්‍රවාංශු ඒ වගේම තමයි එයා වායු ගෝලයටත් නිරාවරණය වෙලා ඉන්නේ එතකොට වාතාංශු සමගත් එයා ගැටෙනවා හරිද එතකොට මේ ගැටෙන එක එක අංශු ගත්තොත් එහෙම ඔන්න ඔය අංශු මගින් මේ ජලාංශුව මත ආකර්ෂණ බල ඇති කරනවා හරිද මේ තියෙන ඔය ජලාංශුව නම් එයාවට තියෙන ඔය අනිත් අංශුන් මගින් මොකද වෙන්නේ එයා මත ඇති කරනවා ආකර්ෂණ බල හරිද හැබැයි ඒ ආකර්ෂණ බල ඇති කරන්නේ එයාගේ වටේ ඉන්නේ එකම જાතියේ කට්ටිය නෙමෙයි જાති කීපයක කට්ටිය ඉන්නවා නේද හරි එතකොට මෙන්න මේකේ ඉන්න කට්ටිය මේකේ ඉන්න කට්ටිය කවුද මේකේ ඉන්නේ එයාගේ જાතියම කට්ටිය දැන් මම මේ ජලාණුවක් ගැන කතා කරන්නේ එතකොට මේකේ ඇතුළේ ඉන්නේ ජලය හරි එතකොට ඒකේ එයාවට ඉන්නේ ජලාණු හරිද අන්න ඒ ජලාණු මගින් අදාළ අංශුව මත ඇති කරන බලවලට අපි කියනවා සංශක්ති බල කියලා හරිද සංශක්ති බල කියන්නේ සරලවම කිව්වොත් සංශක්ති බල ඇති කරන්නේ එයාගේ જાතියම කට්ටිය විසින් තේරුණාද ඊට පස්සේ මේ අවට තියෙන වාතම ඒ වගේම මේ මෙයා ස්පර්ශ වෙලා ඉන්න ඝනයන් හරි ඝනයේ අංශු ඒ අංශු මගින් ඒ ද්‍රව අංශුව මත ඇති කරන බලවලට අපි කියනවා ආශක්ති බල කියලා හරිද එතකොට ආශක්ති බල ඇති කරන්නේ තමන් ඉන්න අවස්ථාවට වඩා වෙනස් අවස්ථාවක ඉන්න කට්ටිය මගින් තමන් ඉන්න අවස්ථාවෙම කට්ටිය ඇති කරන බලවලට තමයි අපි කියන්නේ සංශක්ති බල කියලා හරිද එතකොට ඔන්න ඔය කරුණු හොඳට මතක තියාගන්න හරි අපි දැන් කතා කරන්නේ බලයින්ගෝලය ගැන එතකොට බලයින්ගෝලය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් හරි හිතන්න අපි හිතමු තියෙනවා කියලා මොකද මේ තියෙන්නේ ජලාශයක් කියලා හිතන්න ওই ජලාශයේ තියෙනවා මෙන්න මේ හරියේ ජලාංශුව හරිද එතකොට ඔය ජල අංශුවට ආකර්ෂණ බල ඇති කරන්න පුළුවන් නේද එයාගේ වටේ ඉන්න ජල අංශු වලට නේ එයාගේ වටේ ඉන්න අනිත් ජල අංශු වලට පුළුවන් මම මේ ටික ලොකුවට ඇඳපු ජල අංශු මත ආකර්ෂණ බල ඇති කරන්න නේද ඒ වගේම මෙන්න මෙහෙම බලන්නකෝ දැන් ඔන්න ඉන්නවා මෙන්න මෙතන ඉන්නවා එක්කෙනෙක් හරි ඊට පස්සේ එයාට තව ටිකක් දුරින් ඉන්නවා තව එක්කෙනෙක් එයාට තවත් ටිකක් දුරින් ඉන්නවා තව එක්කෙනෙක් හරි ඔය විදිහට ගත්තොත් එහෙම දැන් මම මෙන්න මේ පළවෙනියට අනුප එක්කෙනා එයා මගින් මෙයා මත ඇති කරන බලයේ ප්‍රබලතාවය මොකද වෙන්නේ මෙන්න මේ යට ඉන්න කෙනා මගින් මෙයා මත ඇති කරන බලයේ ප්‍රබලතාවයට වඩා වැඩි නේද ඇයි හේතුව ළඟ ඉන්න කට්ටියට ගොඩක් හදට ඇදලා අල්ල ගන්න පුළුවන් හරිද දුරට යන්න මොකද වෙන්නේ ඒ බැඳීමේ තියෙන දුර්වලතාවය එන්න වැඩි වෙනවා හරි එහෙම නැත්නම් ශක්තිය එන්න අඩු වෙනවා බැඳීමේ ප්‍රබලතාවය එන්න අඩු වෙනවා හරිද එතකොට ඔහොම දුරට යන්න මොකද වෙන්නේ මේ අද්‍රවාංශු වලට මෙන්න මේ කෙනා මත බලය ඇති කිරීමේ හැකියාව එන්න අඩු වෙලා යනවා ඔහොම අඩු වෙවි ගිහිල්ලා මොකද වෙන්නේ යම් දුරක් ගියාට පස්සේ ඒ දුරින් එහාට තියෙන කට්ටියට මොකද වෙන්නේ මෙයා මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන්න බැරුව යනවා තේරුණාද එතකොට මෙන්න මෙයා මත සැලකිය යුතු බලපෑමක් ඇති කරන්න පුළුවන් කට්ටිය ඉන්න සීමාව තියෙනවනේ නේ එතකොට බලන්න මේ කට්ටිය විහිදිලා ඉන්නේ දැන් මේක ත්‍රිමාණව හිතුවොත් එහෙම මොක වෙන්නේ
ගෝලාකාර අවකාශයක තමයි ඒගොල්ලෝ විසිරලා ඉන්නේ නේද? අන්න එතකොට අන්න ඒ වගේ මෙන්න මෙයා මත ආකර්ෂණ බල ඇති කරන්න පුළුවන් කට්ටිය විහිදිලා ඉන්න අවකාශයට තමයි අපි කියන්නේ මොකද්ද? බලයිම් ගෝලය කියලා. හරිද? එතකොට බලයිම් ගෝලය කියන්නේ ඔන්න වගේ ගෝලාකාර ප්‍රදේශයක්. එතකොට ඔය ගෝලාකාර ප්‍රදේශයේ ඇතුලේ ඉන්න අංශු වලට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ද්‍රවාංශුව මත මොකක් කරන්න? ආකර්ෂණ බල ඇති කරන්න. තේරුණාද? එතකොට ඕක තමයි අපි බලයිම් ගෝලයක් කියලා කියන්නේ. හරි අපි දැන් කතා කරන්නේ ද්‍රවයක නිදහස් පෘෂ්ඨයේ හැසිරීම ගැන. හරිද? හිතන්න මේ තියෙන්නේ ද්‍රව පෘෂ්ඨයක්. හරිද? එතකොට මේ තියෙන්නේ ඒකට යටින් තනිකර තියෙන්නේ ද්‍රවය කියලා හිතන්න. හරි? මේ යට තියෙන්නේ මේ සීමාවෙන් යට තියෙන්නේ තනිකර ද්‍රව. හරිද? එතකොට මේ තියෙන්නේ මම කැපිටල් A කියලා ගන්නම්කෝ. මේ කැපිටල් A කියන්නේ ද්‍රවාංශුව. හරිද? කැපිටල් A කියලා කියන්නේ මෙන්න මෙයා ද්‍රවාංශුව. හරිද? මම මෙයාගේ බලයිම් ගෝලය ලකුණු කරනවා දැන් මෙන්න මෙහෙම. හරිද? බලයිම් ගෝලය කිව්වේ මොකද්ද? එයාට ආකර්ෂණ බල ඇති කරන්න පුළුවන් අනිත් කට්ටිය ඉන්න ප්‍රදේශය. හරිද? ඒක මේ තියෙන්නේ කැපිටල් A කියන එක්කෙනාගේ බලයිම් ගෝලය. හරිද? එතකොට දැන් බලන්න මෙයා මත බල ඇති කරන්න පුළුවන් කට්ටිය සමමිතිකව තමයි විසිරීලා ඉන්නේ නේද? ඒ කියන්නේ දැන් මේ ගෝලයේ මේ පැත්තට ගත්තොත් මෙයා මත තියෙන බලය. හරි? මේ කොයි පැත්තට ගත්තත් එයා මත තියෙන බලය ඊට ප්‍රතිවිරුද්ධව තියෙන බලයකින් සමතුලිත වෙලා නේද තියෙන්නේ. නේ මොකද මේක ගෝලාකාර ප්‍රදේශයක් නේ. එතකොට මේ හරියට අපි හරිමැද්ද ගමුකෝ. හරිමැද්දෙන් ඉහළට يعني ඉහළට තියෙන සංප්‍රයුක්ත බලය ගත්තොත් එහා සමාන බලයක් මොකද වෙන්නේ? එහා සමාන බලයක් ඊට පල්ලෙහාට තියෙනවා. මොකද පල්ලෙහා ඉන්න කට්ටිය මගිනුත් එහා සමාන බලයක් ඇති කරනවා. මොකද වටේම තියෙන එකම ಜಾති අංශුනේ. නේද? වටේම තියෙන එකම ಜಾති අංශු නිසා මොකද වෙන්නේ? මෙයා මත හැම පැත්තෙම ඇති කරන බලපෑම සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කැපිටල් A කියන අංශුව මත තියෙන ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය අපිට කියන්න පුළුවන් බිඳුවක් කියලා. නේද? හරි. එතකොට දැන් මෙයා මම මේ බලයිම් ගෝලය ගත්තොත් මේ ගෝලයේ අරය මම ගන්නම්කෝ කැපිටල් R කියලා. කැපිටල් R කියන්නේ මේ බලයිම් ගෝලයේ අරය. හරිද? මම ඔය කැපිටල් R ට සමාන ප්‍රමාණයකින් ඔන්න ඔය සීමාව අඳින්න. හරි? එතකොට මෙන්න මේ පරතරයක් කැපිටල් R කියලා හිතන්න. හරිද? හරි. දැන් මම මෙන්න මෙතන ඉඳන් හරිද? මෙන්න මෙතන ඉඳන් අපි අරන් යමු මෙයාව මෙන්න මෙතනට අරන් යමු. මෙතන ඉඳන් මෙතනට අරන් යමු. හරි? A කියන එක්කෙනාව මෙතන ඉඳන් මෙතනට අරන් යමු. මම ඒක B කියලා දානවා. හරි? B කියන තැනට අරන් යමු. හරි? බලයිම් ගෝලය මම මේව අඳින්නම්කෝ. හරි? ඔන්න ඇඳ බලයිම් ගෝලය. දැන් මොකද වෙන්නේ? මෙතනදිත් මොකද වෙන්නේ? සෑම පැත්තටම ක්‍රියා කරන බල සමානයි. ඇයි? ද්‍රවාංශුනේ වටේම තියෙන්නේ. නේද? එහෙමනම් මේ A කියන එක්කෙනාව එහෙම නැත්නම් මේ A කියන පිහිටීමේ ඉඳන් මෙන්න මේ ද්‍රවාංශුව B කියන පිහිටීමට අරගෙන යන්න මොකද වෙන්නේ? අපිට අමතර කාර්යයක් කරන්න ඕනේ නේද? මොකද මෙතනදී මෙයා මත ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලයක් බිඳුව. මෙතනදී ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලයක් බිඳුව. හරි? ඒක නිසා මෙතන ඉඳන් මෙතනට යන්න අමුතුවෙන් කාර්යයක් කරන්න අවශ්‍ය නැහැ. හරිද? එතකොට මෙතනට අරන් ආවත් ඔය කතන්දරේ ඔහොමම තමයි නේද? මෙතනට අරන් ආවා. ඒත් බලයිම් ගෝලය බලන්න. වටේම තියෙන ද්‍රවාංශු තියෙන්නේ. ඒක හින්දා කිසි ගැටලුවක් නැහැ. වටේම තියෙන ද්‍රවාංශු නිසා එයා මත ක්‍රියාත්මක වෙන සංප්‍රයුක්ත බලය බිඳුව. හරිද? මම මේ පිහිටීම C කියලා ගන්නවා. හරිද? හැබැයි මම මෙන්න මේ වගේ තැනක් ගත්තොත් මෙන්න මේ වගේ තැනකට මේ පල්ලෙහා තියෙන ද්‍රවාංශුව කරන් එන්න ඕන. බලන්නකො එතකොට මොකද වෙන්නේ කියලා. මම අඳින්නම් බලයිම් ගෝලය. එතකොට අනිවාර්යෙන් බලන්න මේ බලයිම් ගෝලය මේ ද්‍රව පෘෂ්ඨයෙන් පිටට යනවානේ. ඔන්න ඔය වගේ බලයිම් ගෝලයක් නේ අපිට ලැබෙන්නේ. නේද? එතකොට බලන්න දැන් මේකේ මම මෙන්න මෙතනින් හරියටම මේ බලයිම් ගෝලය බෙදනවා දෙකට. හරිද? හරියටම දෙකට බෙදනවා. හරි බෙදුවට පස්සේ බලන්න යට තියෙන්නේ තනිකර ද්‍රවාංශ. ඔක්කොම ද්‍රවාංශ යට තියෙන්නේ. හරිද? හැබැයි උඩ ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මෙන්න මේ මම මේ පාට කරන ප්‍රදේශය තුල විතරයි ද්‍රවාංශු. අනිත් ටිකේ කවුද ඉන්නේ? මෙන්න මේ ටිකේ ඉන්නේ කවුද?
වාතාංශු. එතකොට බලන්න වාතාංශු ගත්තොත් අපි දන්න ඒගොල්ලෝ ඉන්නේ පරතරයක් ඇතුලේ. ගොඩක් ලොකු පරතරයකින් තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට ද්‍රවාංශු වගේ ළඟින් නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඒගොල්ලෝ මගින් මෙයවද ඇති කරන බලපෑම ඉතාමත්ම කුඩායි. නේද? එතකොට මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී මෙන්න මේ අංශුව මත පහළට ඇති කරන බලය වැඩි ඉහළට ඇති කරන බලයට වඩා. හරිද? එතකොට බලන්න මෙන්න මේ වගේ තැනක තියෙන අංශුවක් මේ වගේ තැනකට ගේනකොට මොකද වෙන්නේ? එයා සංප්‍රයුක්ත බලයකට යටත් වෙනවා මෙන්න මේ තැනට එනකොට. පල්ලෙහාට තියෙන බලයකට යටත් වෙනවා. නේද? එතකොට මම මෙන්න මේ B කියන කෙනාව මෙන්න මෙතනට. මේක මම D කියලා ගන්නම්කෝ. ඔන්න මේ D කියන තැනට අරන් එන්න ඕන නම්. හරිද? ඔන්න මේ D කියන තැනට අරන් එන්න ඕන නම් මම මොකද කරන්න ඕන? මෙන්න මේක පැන්නට පස්සේ මම එයාට අමතර බලයක් දෙන්න ඕනේ. මොකද අර පල්ලෙහාට ක්‍රියාත්මක වෙන බලයට විරුද්ධවම මම බලයක් එයාට දෙන්න ඕනේ. කියන්නේ මම කාර්යයක් කරන්න. නේද? එතකොට මට කාර්යයක් කරලා තමයි මෙතන ඉන්න කෙනෙක්ව මෙතනට ගේන්න ඕන වෙන්නේ. ගේන්න පුළුවන් වෙන්නේ. නේද? හරි. එතකොට අන්න ඒ මම කරන කාර්ය ප්‍රමාණය මොකද වෙන්නේ? මෙයා තුල ගබඩා වෙනවා මොකක් විදියටද? විභව ශක්තියක් විදිහට. තේරුණාද? එහෙමනම් අපි මතක තියාගන්න ඕන මොකද්ද? මෙන්න මේ සීමාව තුල, ඒ කියන්නේ මෙන්න මේ ස්තරය තුල ඉන්න අංශු තුල මොකද වෙන්නේ? ඊට පල්ලෙහෙන් ඉන්න අංශු වලට වඩා අමතර ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. හරිද? මේ ශක්තියට අපි කියනවා පෘෂ්ඨික විභව ශක්තියක් කියලා. ඒක නිසා අපි කියනවා ද්‍රවයක ඉහළ පෘෂ්ඨයට මොකද වෙන්නේ? අමතර විභව ශක්තියක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ පෘෂ්ඨික විභව ශක්තිය කියලා. ඔන්න ඔය විභව ශක්තිය නිසා මොකද වෙන්නේ? එයාට පුළුවන් පටලයක් විදිහට හැසිරෙන්න. ඒකට තමයි අපි කියන්නේ පෘෂ්ඨික ආතතිය කියලා. තේරුණාද? එතකොට මතක තියාගන්න ද්‍රවයක පහළ තියෙන අංශු වලට වඩා ද්‍රව පෘෂ්ඨය මත තියෙන අංශු වලට වැඩි ශක්තියක් තියෙනවා. හරිද? ඕක තමයි මෙතනදී මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අවබෝධ කරගන්න ඕන දේ. හරි, මම දැන් හිතනවා ඔයාලට මේ ද්‍රව පෘෂ්ඨයට තියෙන විශේෂ විභව ශක්තිය ගැන අවබෝධයක් ඔයාලට තියෙනවා කියලා මම දැන් විශ්වාස කරනවා. හරිද? දැන් මේ ටියුට් එකේ මම ගත්තොත් මේ මගේ ටියුට් එකේ තියෙන නෝට් එකට අනුව මේ රූප සටහන පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. දැන් මේක මම වඩාත් පැහැදිලිව කියලා දෙන්න ඕන නිසා තමයි මේ B කියලා කෙනේ මෙතනට ගත්තේ. මගේ ටියුට් එකේ තියෙන රූප සටහනේ මෙන්න මේ විදිහටයි ඔය මේ ABCD කියන ටික දාලා තියෙන්නේ. ඒකින්ද ඔයාලා රූප සටහන බලද්දි පොඩ්ඩක් මේ කන්ෆියුස් වුණා නම් මේක පොඩ්ඩක් වෙනස් කරගන්න. මේ රූප සටහන මෙන්න මේ විදිහට තමයි ටියුට් එකේ තියෙන්නේ. හරිද? AB C සහ මෙන්න මෙතන පෘෂ්ඨය මත එක්කෙනෙක්ව මම ඇදලා තියෙනවා D කියලා. හරිද? D කියලා මෙන්න මේ පෘෂ්ඨය මත එක්කෙනෙක්ව ලකුණු කරලා තියෙනවා. හරි? එතකොට එයාගේ බලින් ගෝලය ගත්තොත් මොකද වෙන්නේ? ඔව්. එයාගේ බලින් ගෝලය හරියට මෙන්න මෙතන සීමාවට එන්නේ. පේනවද? හරි. අයි මම මේක මෙන්න මේ පරතරය මේ තීරුව ගෙවුවේ R පරතරයක් ඇතිව නේ. එතකොට R කියන්නේ මම ගත්තේ මොකද්ද? මෙයාගේ බලින් ගෝලය. හරිද? එතකොට බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් ඔයාලට හොඳටම පැහැදිලිවම පේනවා මේ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? උඩ තියෙන්නේ වාතාංශු, යට තියෙන්නේ ද්‍රවාංශු. එතකොට ද්‍රවාංශු මගින් අනිවාර්යෙන් ඇති කරන බලය ප්‍රබලයි නේ. එතකොට අනිවාර්යෙන් මේ වගේ තියෙන අංශුවක් මත පල්ලෙහාට සංප්‍රයුක්ත බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. නේද? එතකොට ඉහළට තියෙන බල වලට වඩා පහළට තියෙන බල මේ අවස්ථාවේදී ගොඩක් ප්‍රබලයි මේ අවස්ථාවටත් වඩා. එතකොට අනිවාර්යෙන් මොකද වෙන්නේ? මෙතනින් උඩට මේ අංශුවක් අරන් එන්න අනිවාර්යෙන් මොකද වෙන්න ඕන? කාර්යයක් අපි කරන්න ඕන. හරිද? එතකොට ටියුට් එකේ තියෙන රූප සටහන තියෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? ඔයාලට අපහැදිලි නම් ඔන්න දැන් මම බෝඩ් එකේ දාලා තියෙනවා. ඒක හරියට ABCD දාගන්න ටියුට් එකේ. හරිද? හරි. ඊළඟට අපි කතා කරමු මේ දැන් විභව ශක්තිය ගැන තව පොඩ්ඩක් කතා කරමු. හරිද? දැන් මම කිව්වා ද්‍රවයක පෘෂ්ඨයට තමයි මේ විභව ශක්තිය තියෙන්නේ. නේද? එතකොට ද්‍රව පෘෂ්ඨය. හරිද? ඒ කියන්නේ අපි දැන් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වලත් ඉගෙන ගන්නවන්නේ පරමාණුවක් වුණත් මේ සෑම විටම කැමති තමන්ගේ ශක්තිය අඩුවෙන් තියාගන්න තමන් තුළ නේද? ශක්තිය වැඩි වෙන තරමට හම්බුතාවය වැඩි කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ. නේ? ඒ වගේම තමයි මෙතනත් මොකද වෙන්නේ? මේ ද්‍රව පෘෂ්ඨයත් කැමති තමන් සතු ශක්තිය පුළුවන් තරම් අඩු වගේක තියාගන්න. හරිද? ඒක නිසා සෑම විටම ද්‍රව පෘෂ්ඨ උත්සාහ කරනවා ගෝලාකාර විදිහට හැසිරෙන්න. තේරුණාද? දැන් වතුර බිඳුවක් ගත්තොත් වතුර බිඳුව ගෝලාකාර හැඩයකට මේ හැදෙන්නේ යන්නේ ඒක නිසා. මොකද්ද හේතුව? ගෝලාකාර හැඩයකට හැදුනට පස්සේ මොකද වෙන්නේ? යාගේ පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. හරිද? මේ ගෝලාකාර හැඩයකට තියෙනකොට යාගේ පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. දැන් ඔයගොල්ලෝ නිකන් හිතලා බලන්නකෝ ඝනකයක් ගත්තා, ගෝලයක් ගත්තා. අනිවාර්යෙන් මේ සයිස් ඝනකයක් මේ මෙන්න මේ වගේම අරය තියෙන අපි ඝනකයක් ගහුවොත් එහෙම
අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ඝනකයේ පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙනවනේ නේ. එතකොට ගෝලාකාර ප්‍රදේශයක සෑම විටම මොකද වෙන්නේ? පෘෂ්ඨ වර්ග බලය අඩුයි. හරි ඒක නිසා තමයි ජලය බිඳු ලෙස තියෙන්නේ. එතකොට බිඳු ලෙස තියෙනකොට මොකද වෙන්නේ? යාගේ පෘෂ්ඨ වර්ග බලය අඩු වෙනවා. එතකොට යාගේ පෘෂ්ඨික විභව ශක්තිය අඩු වෙනවා. හරිද? එතකොට හැමතිස්සෙම තමන්ගේ පෘෂ්ඨික විභව ශක්තිය අඩු වෙන විදිහට තමයි ජල බිඳුවක් සකස් වෙන්නේ. හරිද? ඒකත් මතක තියාගන්න. හරි අපි දැන් කතා කරන්න යන්නේ පෘෂ්ඨිකාතති බල ගැන. හරි. එතකොට මම දැන් ටිකට කලින් කිව්වා ද්‍රවයක පෘෂ්ඨයට මොකද වෙන්නේ? පෘෂ්ඨයට තියෙනවා මේ විශේෂ ශක්තියක් පෘෂ්ඨික විභව ශක්තිය කියලා නේ. එතකොට ඒ විභව ශක්තිය නිසා මොකද වෙන්නේ? ඔය පෘෂ්ඨයට පුළුවන් පටලයක් විදිහට ක්‍රියාත්මක වෙන්න. හරිද? එතකොට පටලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන්නේ හිතන්න දැන් මේ තියෙන්නේ මොකද සතෙක්ගේ කකුලක් කියලා හිතන්නකෝ ඉතින්. හරි? එතකොට මොකද වෙන්නේ? ඔය කකුල මේ පටලය මත තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඔය විදිහට එයා වෙනස් වෙලා එයා මොකද කරන්නේ? මේ මෙන්න මේ ස්කන්ධය එයා දරා ගන්න. හරිද? එතකොට ඔන්න ඔය විදිහට ඇදින පටලයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ පටලය මගින් මෙයා මත ඔය විදිහට අර අපි දැන් පොළොව මත තිබ්බාම R එකක් ඇති වෙනවා වගේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා වගේ මේ විදිහට මේ පටලය මගින් මෙයා මත පෘෂ්ඨික ආතති බල ඇති කරනවා. හරිද? එතකොට ඔන්න ඔයාලට තමයි අපි කියන්නේ පෘෂ්ඨික ආතති බල කියලා. හරිද? පෘෂ්ඨික ආතති බල කියන්නේ ඔයාලට. හරි ඊළඟට පෘෂ්ඨික ආතති සංගුණකයේ අර්ථ දැක්වීම ගැන කතා කරන්න. හරිද? එතකොට පෘෂ්ඨික ආතති සංගුණකය කියන්නේ මෙහෙමයි. හරි දැන් හිතන්න තියෙනවා කියලා මේ විදිහට ද්‍රව පෘෂ්ඨයක් තියෙනවා. හරිද? මේකේ මම ගන්නවා මනස්කල්පිත රේඛාවක්. හරිද? දැන් අපි හිතමුකෝ රබර් පටලයක්. හරි? දැන් රබර් බෑන්ඩ් මේ කියන්නේ මේ බැලුම් බෝලයක් හිතන්නකෝ ඔයාලා බැලුම් බෝලයක්. හරි? බැලුම් බෝලයක මොකද වෙන්නේ? බැලුම් බෝලයක් අරගෙන ඇද්දොත් එimhe මොකෝ වෙන්නේ? පටලය ඇදෙනවනේ. පටලය ඒ වගේම තමයි මෙතන. හරිද? දැන් එතකොට මම ඔය බැලුම් බෝලේ පටලය ගැන කතා කරොත් ඔය පටලේ මම එක දැන් මෙහෙම ඇදලා ඉවරලා පටලය මම මේ එක තැනකින් පැලුවොත් මොකෝ වෙන්නේ? දෙපැත්තටම යනවනේ නේද? එතකොට මෙතනත් අන්න ඒ වගේ තමයි. හරිද? ඒ කියන්නේ මේකේ මේ මනක්කල්පිත රේඛාවක් සැලකුවොත් එහෙම මොකද වෙන්නේ? මෙන්න මේ රේඛාව මත මේ පටලයේ දෙපැත්ත මගින්ම මොකද කරන්නේ? බල ඇති කරලා තමයි තියෙන්නේ. හරිද? මේ පටලයේ දෙපැත්තෙම මොකද වෙන්නේ? ඔන්න ඔය රේඛාව මත බල ඇති කරනවා. හරිද? එතකොට අපි මේ පෘෂ්ඨිකාත සංගුණකයේ අර්ථ දැක්වීම කියන්නේ මෙහෙමයි. හරිද? මේ විදියට ද්‍රව පෘෂ්ඨයක සලකන මනක්කල්පිත රේඛාවක ඒකක දිගක් මත. හරිද? ඒකක දිගක් මත එක පැත්තකට තියෙන බලය තමයි අපි කියන්නේ පෘෂ්ඨිකාත සංගුණකය කියන්නේ. හරිද? එතකොට අපි හිතමුකෝ මේකේ මුළු දිග L කියලා. හරි? එතකොට මේ L දිග මත මේ පැත්තට අපි එක පැත්තකට තියෙන බල විතරයි සලකන්නේ. හරිද? එතකොට මේ පැත්තට තියෙනවා කියලා හිතමුකෝ F බලයක්. මේ මුළු බලය F. හරිද? එතකොට අපි පෘෂ්ඨිකාත්ති සංගුණකය කිව්වේ මොකද්ද? ඒකක දිගක් මත ඇති වෙන බලය එක පැත්තකට. හරිද? එතකොට මුළු L දිග මතම තමයි F බලය ඇති වෙන්නේ. හරිද? එහෙනම් ඒකක දිගක් මත ඇති වෙන බලය කියන්නේ මොකද්ද? මුළු දිග මත ඇති වෙන බලය බෙදන්න ඕන දිග. හරිද? එතකොට ඔන්න ඕකට තමයි අපි කියන්නේ මොකද්ද? පෘෂ්ඨික ආතති සංගුණකය කියලා. හරිද? එතකොට මේ පෘෂ්ඨික ආතති සංගුණකයේ ඒකක මොනවද? මෙතනින් හරි ලේසියෙන් ගන්න පුළුවන්. මොකද්ද? බලය ඒකක නිව්ටන්, දිග ඒකක මීටර්. හරිනේ? nm ඍණ එක තමයි පෘෂ්ඨික ආතති සංගුණකයේ ඒකක වෙන්නේ. හරි. අපි ඊළඟට කතා කරන්න යන්නේ බඳුනක් තුල ඇති ද්‍රව පෘෂ්ඨයක හැඩය කොහොමද සකස් වෙන්නේ කියන එක ගැන. හරිද? හරි. අපි හිතමු මෙන්න තියෙනවා ඔය කියන බඳුන. හරිද? මේ තියෙන්නේ ද්‍රවය. හරිද? එතකොට මේ තියෙන්නේ ද්‍රවය. මේ පැත්තට තව තියෙනවා මම ඒක අදින්නේ නැහැ. හරි. මේ තියෙන්නේ ද්‍රවය. එතකොට මේ පැත්තේ මේ උඩ තියෙන්නේ වාතය. හරිද? මෙතන තියෙනවා ද්‍රවය. මේ පැත්තේ තියෙන්නේ බඳුන. හරිද? බඳුනේ බිත්තිය තමයි මේ පැත්තට තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ බඳුනේ බිත්තිය කියලා. හරිද? මම දැන් කතා කරනවා මෙන්න මෙතන තියෙන කියන්නේ මෙන්න මේ බඳුනේ බිත්තියත් සමග ස්පර්ශ වෙලා තියෙන ද්‍රවාංශුව ගැන. හරිද? හරි. එයාගේ බලයෙන් ගෝලය ගත්තොත් හරිද? අපිට ඒක අඳින්න පුළුවන් මෙන්න මේ විදියට. හරි. ඔය තියෙන්නේ එයාගේ බලයෙන් ගෝලය. හරි. බලන්න එයා
මත මෙයා මත බලය ඇති කරන්න ಜಾති තුනක් තියෙනවා නේ. අණු ಜಾති තුනක් තියෙනවා. මොනවද? මේ පැත්තේ තියෙනවා වාතාණු, මේ පැත්තේ තියෙනවා ජලාණු, මේ පැත්තේ තියෙනවා මොනවද? ඝන අණු. හරි? ඝනාංශු. හරි. එතකොට එයාලා මගින් එක කට්ටිය මගින් ඇති කරන බල මම වෙන වෙනම ලකුණු කරන්න. හරිද? ඔයාලට ටියුට් එකේ දීලා තියෙන විදිහට මම රූපේ බල ටික ලකුණු කරන්න. එතකොට හරි C ඔව් හරි. එතකොට මේ පැත්තට තියෙන බලය FC කියලා දාලා තියෙනවා. මේ පැත්තට තියෙන බලය FB කියලා ගමු. හරි. ඊට පස්සේ මේ පැත්තට තියෙන බලය FD කියලා ගමු. මේ පැත්තට තියෙන බලය FE කියලා ගමු. හරි. FB FC FD FE. හරි. ඔය බල හතරෙන් ලොකු අය කවුද පොඩි අය කවුද? ඔව්. දැන් අපි ඒක ගැන කතා කරමු. හරිද? එතකොට දැන් FB සහ FC නම් මොකද වෙන්න ඕන? ප්‍රමාණයෙන් විශාලත්ව සමාන වෙන්න ඕනේ. මොකද හරියට මේ ගෝලයෙන් හතරෙන් එකක් FB හතරෙන් එකක් FC. එතකොට ಜಾති දෙකක් නෑ එකම ಜಾතිය නිසා මොකද වෙන්න ඕන? FB සහ FC බල දෙකම සමාන වෙන්න ඕන. හරිද? දැන් FD කියන්නේ වාතය. එතකොට වාතය ගත්තොත් මොකද වෙන්නේ? වාතාංශු ඉතාමත්ම දුරින් තියෙන්නේ නේ. එතකොට වාතාංශු මගින් ඇති කරන්න පුළුවන් බලපෑම ඉතාමත්ම අඩුයි. ඒ කියන්නේ මේ FD කියන්නේ ඉතාමත්ම කුඩා අගයක්. හරිද? ඊට පස්සේ FE ගත්තොත් මොකද වෙන්නේ? FE කියන්නේ ද්‍රවය. හරි ද්‍රවාණු අපි දන්නවා වාතාණු වලට වඩා ළඟින් තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටස ඇතුලේ තියෙන ද්‍රවාණු වලට මෙයාට වඩා වැඩි බලපෑමක් ඇති කරන්න පුළුවන් මේ ද්‍රවාංශු. හරිද? හැබැයි ඒගොල්ලෝ මගින් ඇති කරන බලපෑම මෙයාලා මගින් ඇති කරන බලපෑමට වඩා අඩුයි. මොකද ඝනාංශු ඉතාමත්ම ළඟින් තියෙන. එතකොට ඝනාංශු මගින් ඇති කරන බලපෑම ගොඩක් වැඩි. හරිද? එතකොට ඒක නිසා මම මේවා යුගල් වශයෙන් අරගෙන සම්ප්‍රයුක්ත ලකුණු කරනවා. හරි? ඔයාලට පේනවා කවුද වැඩි? මේ දෙන්න යුගලයක් විදියට ගත්තොත් මෙයා වැඩි. මේ දෙන්න යුගලයක් විදියට ගත්තොත් මෙයා වැඩි. නේද? හරි. මම ඒක ඊළඟ රූපේ ලකුණු කරන්නම්. හරි. මේ දෙන්නගේ විශාලත්වය ගත්තොත් මොකද වෙන්නේ? මේ පැත්තට තමයි වැඩි බලය තියෙන්නේ නේද? මොකද මෙයාට වඩා මෙයා ලොකුයිනේ නේ. ඒකින්ද මම ඒක මේ විදිහට ලකුණු කරනවා. හරි. හරි. මම ඒක FG කියලා දාන්නම්කෝ. හරි. ඊට පස්සේ මේ දෙන්න ගත්තොත් මේ දෙන්නගේ සංප්‍රයුක්තය තියෙන්නේ කොහෙද? අනිවාර්යෙන් මේ පැත්තට තියෙන්න ඕනේ. මොකද මේ බලය ඉතාමත් පොඩි බලයක් නේද? ඒක මම FH කියලා දාන්නම් මේ පැත්ත. හරි. දැන් ඔයාලට පේන්නේ ඇති මම මේ FH කියන එක FG ට වඩා ලොකුවට ඇන්දේ. නේද? ඇයි ඒ? FG ට වඩා FH කියන එක්කෙනාගේ විශාලත්වය වැඩි. මොකද හේතුව? FE වැඩි FD ට වඩා. ඒක නිසා මෙන්න මේ දෙන්නගේ සංප්‍රයුක්තයෙන් එන අගය අඩුයි. මේ දෙන්නගේ සංප්‍රයුක්තයෙන් එන අගයට වඩා. හේතුව මේ FD කියන්නේ ඉතාමත්ම පොඩි අගයක්. ඒක නිසා මෙතනින් එන සංප්‍රයුක්තය වැඩි, මෙතනින් මේ දෙකෙන් එන සංප්‍රයුක්තයට වඩා. එමනම් මේ දෙන්නාගේ සංප්‍රයුක්තයක් මොකද වෙන්න ඕන? ඔව් වැඩි බලයේ පැත්තට තමයි වැඩිපුර නැඹුරු වෙන්න ඕන නේ. ඒ කියන්නේ ඔය දෙන්නාගේ සංප්‍රයුක්තය කොයි පැත්තටද තියෙන්න ඕන? මේ දෙන්නාගේ සංප්‍රයුක්තය තියෙන්න ඕන මෙන්න මේ වගේ පැත්තට. නේද? හරි. එතකොට ඔය සංප්‍රයුක්ත බලය මම FJ කියලා ගන්නවා. හරිද? J. හරිද? FJ කියලා ගත්තේ ඔය දැන් බල හතරේම අවසාන සංප්‍රයුක්ත බලය තමයි මම මේ FJ කියලා ගත්තේ. හරිද? එතකොට දැන් මෙතන තියෙන දේ තමයි මොකද්ද? දැන් ඔන්න අපි හොයාගත්ත සංප්‍රයුක්ත බලය තියෙන්නේ කොහෙටද කියලා. හරිද? එතකොට මතක තියාගන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා. මොකද්ද? ද්‍රව පෘෂ්ඨය සෑම විටම සකස් වෙන්නේ එයා මත සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන පැත්තට ලම්බක වෙන විදිහට. තේරුණාද? එතකොට දැන් මේ අණුව මත මේ පැත්තට නම් බලය ක්‍රියාත්මක වෙන්නේ මොකද වෙන්නේ? මේ ද්‍රව පෘෂ්ඨය සකස් වෙනවා ඒ බලයට ලම්බක වෙන විදිහට. ඒ කියන්නේ කොහොමද? ද්‍රව පෘෂ්ඨය සකස් වෙනවා ඔන්න ඔහොම. හරිනේ? එතකොට මොකද වෙන්නේ? ඔය අංශුව මෙතන නම් තියෙන්නේ අන්න බලන්න. දැන් පෘෂ්ඨය බලයට ලම්බකයි. හරිනේ? එතකොට බලන්න මෙන්න මේ විදිහට අවසානයේ මොකද වෙන්නේ? ද්‍රව පෘෂ්ඨය හැඩ ගැහෙනවා.
හරිනේ. එතකොට ඔන්න ඕක තමයි ද්‍රව පෘෂ්ඨයක්. මොකද වෙන්නේ අර මේ ඝනයේ සමග ස්පර්ශ වෙන අවස්ථාවේදී මේ විදිහට වක්‍ර වෙලා තියෙන හේතුව තමයි ඔන්න ඕක. මොකද්ද සංසිද්ධිය? පෘෂ්ඨික ආතතිය. හරි. අපි දැන් මේ කතා කරේ මේ භාජනය ඇතුලේ තියෙන ද්‍රව්‍යය එහෙම නැත්නම් මේ භාජනය ඇතුලේ තියෙන ද්‍රවය මේ භාජනය හදලා තියෙන ද්‍රව්‍යයට වඩා ඝනත්වය අඩු එකක් වුණා. හරිද? උදාහරණයක් විදිහට වීදුරු භාජනයක් ඇතුලේ තියෙන ජලය. ඒ වගේ අවස්ථාවක් ගැන තමයි මේ කතා කරන්නේ. හරිද? දැන් හදිස්සියව මේ ද්‍රවය මේ භාජනය හදලා තියෙන ද්‍රව්‍යයට වඩා ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍යයක් වුණොත් මොකද වෙන්නේ? අන්න එතකොට කතන්දරේ මෙහෙම නෙමෙයි ඕක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? බලන්න දැන් හිතන්න උදාහරණයක් විදිහට අපි දන්න ඝනත්වයෙන් වැඩි ද්‍රවයක් මොකද? රසදිය. හරිද? එතකොට රසදිය කියන්නේ ලෝහයක් නේ. අනිවාර්යයෙන් වීදුරු වලට වඩා ඝනත්වය ගොඩක් වැඩි. හරිද? එතකොට දැන් මෙතන තියෙන්නේ රසදිය නම් මොකද වෙන්නේ? ඔව් මෙන්න මේ බල දෙක ගත්තොත් මේ බල දෙකේ සංප්‍රයුක්තය කොහෙද තියෙන්නේ? දැන් රසදිය කියන්නේ ලෝහයක් ඝනත්වය ගොඩක් වැඩි. ඒ කියන්නේ අණු ඉතාමත්ම ළඟින් තියෙන්නේ මේ කෑල්ලට වඩා මේ කොටසට වඩා. කියන්නේ මේක වීදුරු කියලා හිතන්නකො මේ ද්‍රව්‍යයට වඩා. එතකොට මේ රසදිය තුල අණු ළඟින් ඉන්නේ ඝනත්වය වැඩි නිසා. ඒක නිසා මොකද වෙන්නේ? මේ බල දෙකේ සංප්‍රයුක්තය ක්‍රියාත්මක වෙන්නේ දැන් ද්‍රවය තුලට. හරිනේ. එතකොට මෙන්න මේ සංප්‍රයුක්තය දැන් තියෙන්නේ කොහෙටද? මෙහෙට නෙමෙයි. දැන් තියෙන්නේ මේ පැත්තට. හරිද? එතකොට එයාට සාපේක්ෂව අනිවාර්යෙන් මොකද වෙන්නේ? මෙයාගේ අගය අඩු වෙනවා. හරිද? එතකොට මේක FH කියලා දාන්නම් මේක FG කියලා ගන්න. ඇයි මෙයා අඩු වෙන්නේ? මොකද හේතුව දැන් මෙතන තියෙන්නේ වීදුරුනේ. වීදුරු වලට සාපේක්ෂව රසදිය කියන්නේ ඝනත්වය ගොඩාක්ම වැඩි ද්‍රව්‍යයක්. හරිද? එතකොට අනිවාර්යෙන් මේ දෙන්න අතර ඇති වෙන සංප්‍රයුක්තයට වඩා මේ දෙන්න අතර ඇති වෙන සංප්‍රයුක්තය ගොඩක් වැඩි. ඒක නිසා මෙතනදී සංප්‍රයුක්තය තියෙන්නේ මේ පැත්තට. හරිද? එතකොට මේ දෙන්නාගේ සංප්‍රයුක්තය දැන් අනිවාර්යෙන් කොහෙද තියෙන්න ඕන? බලය වැඩි කෙනාගේ පැත්තට නැඹුරු වෙලා තමයි තියෙන්න ඕනේ. නේද? ඒ කියන්නේ මෙතන සංප්‍රයුක්තය දැන් තියෙන්නේ කොහෙද? දැන් තියෙන්නේ මෙන්න මේ වගේ පැත්තකට. හරිද? ඒක මම FJ කියලා ගන්නම්. එතකොට මොකද වෙන්නේ දැන්? මෙන්න මේ බලයට ලම්බක වෙන විදිහට පෘෂ්ඨය හැඩ ගැහෙන්න ඕන. අන්න ඒක නිසා මොකද වෙන්නේ දැන් මේ අවස්ථාවේදී මෙහෙට නෙමෙයි ද්‍රව පෘෂ්ඨය නැඹුරු වෙන්නේ කොහෙටද? අනිත් පැත්තට. හරිද? ඒක නිසා මොකද වෙන්නේ? ද්‍රව පෘෂ්ඨය දැන් මෙන්න මේ විදිහට හැඩ ගැහෙනවා. හරිනේ? දැන් එතකොට මොකද වෙන්නේ? බලයට පෘෂ්ඨය ලම්බක වෙනවා. හරිනේ? එතකොට රසදිය මේ මාවකයක් මේ විදිහට තියෙනයි සාමාන්‍ය ද්‍රව මාවකයක් මේ විදිහට තියෙනයි හේතුව දැන් මොකක්ද කියලා ඔයාලට පැහැදිලි ඇති. මොකද රසදිය කියන්නේ ඝනත්වය ඉතාමත්ම වැඩි ද්‍රව්‍යයක්. ඒක නිසා පුෂ්ටිකාර්ති බල වල ප්‍රබලතාවය ඉතාමත්ම වැඩි බලයින් ගෝලය තුල. ඒක නිසා මොකද වෙන්නේ? සංප්‍රයුක්ත බලයේ තියෙන ද්‍රවය තුලට මේ වගේ අවස්ථාවක ඒක නිසා ද්‍රව මාවකය මෙන්න මේ විදිහට තමයි හැසිරෙන්නේ. හරි නේද? ඕක තමයි රසදිය වගේ දෙයක් මෙතන තියුණොත් වෙන දේ. හරි. අපි දැන් කතා කරන්න යන්නේ ස්පර්ශ කෝණය ගැන. හරිද? එතකොට ස්පර්ශ කෝණය කියන්නේ මොකක්ද? ඔව්. ඝනයක් හා ද්‍රවයක් ස්පර්ශ වෙලා තියෙනකොට හරිද? ඝනයක් හා ද්‍රවයක් ස්පර්ශ වෙලා තියෙනකොට ඒ ඝනය හා ද්‍රවය ස්පර්ශ වෙන තැනට අදින ස්පර්ශකය. බලන්න මෙන්න මෙතන ස්පර්ශ වුනේ. එතනට මම ගහනවා ස්පර්ශකය. ඔන්න ඔය ස්පර්ශකය සහ ඝනය අතර කෝණය තමයි අපි ස්පර්ශ කෝණය කියන්නේ. හැබැයි මතක තියාගන්න වැදගත්ම දේ ඔය කෝණයමයි ඉන්නේ ද්‍රවය තුලින්. තේරුණාද? දැන් මෙතන බලන්න ඝනය හා ද්‍රවය ස්පර්ශ වෙලා තියෙනවා. මෙන්න ස්පර්ශය. හරිද? එතකොට මෙතන අපිට ස්පර්ශය එතකොට ඝනය හා ස්පර්ශකය අතර කෝණය අපිට මෙන්න මේ කෝණය ගන්නත් පුළුවන් මේ කෝණය ගන්නත් පුළුවන්. හැබැයි ද්‍රවය තුලින්ම අයින කෝණය වෙන්නේ මොකද්ද? මෙන්න මේ කෝණයනේ. මේක මයින්නේ ඝනය තුලින්. එතකොට මේක ස්පර්ශ කෝණයක් වෙන්නේ නැහැ. හරිද? මෙතන කෝණය ස්පර්ශ කෝණයක් වෙන්නේ නැහැ. මෙන්න මේ කෝණය තමයි ස්පර්ශ කෝණය වෙන්නේ. හරිද? එතකොට ඔන්න ඕක තමයි අපි කියන්නේ ස්පර්ශ කෝණය කියලා. මොකද්ද? ආපහු බලමු. ඝනය හා ද්‍රවය ස්පර්ශ වෙන ස්ථානයේදී ද්‍රවයට අඳිනු ලබන ස්පර්ශකය. හරිද? ද්‍රවයට අඳිනු ලබන ස්පර්ශකය සහ ඝනය අතර කෝණය මයින්න ඕන කොහෙන්ද? ද්‍රවය තුලින්. හරිනේ? ද්‍රවය තුලින් මයින කෝණයට තමයි අපි කියන්නේ ස්පර්ශ කෝණය කියලා.
හරිද? අපි බලමු මේ වගේ අවස්ථාවක්. රසදිය වගේ තියුණොත් ඔහොම තියෙන්නේ නේ. එතකොට අපිට ස්පර්ශකය ගන්න වෙන්නේ මෙන්න මෙහෙම. හරි ඔන්නෝම ස්පර්ශකය ගන්න වෙන්නේ අපිට. හරි. එතකොට ආපහු කෝණය කොහොමද මයින්නේ? ද්‍රවය තුලින්. හරිද? ද්‍රවය තුලින් මයින කෝණය කියන්නේ එතකොට මෙන්න මේ කෝණය. හරිනේ ඔන්න ඕක තමයි මේ අවස්ථාවේ ස්පර්ශ කෝණය වෙන්නේ. හරිද? ඊළඟට ස්පර්ශ කෝණය බිඳුවක් වෙන අවස්ථාවක් ගත්තොත් ද්‍රවමාවකය කොහොමද තියෙන්නේ? ඔව්. ස්පර්ශ කෝණය බිඳුවක් කියලා කියන්නේ හරියට මෙතනදී මාවකය සමාන්තර වෙන්න ඕනනේ. පෘෂ්ඨයට සමාන්තර වෙන්න ඕන. හරිද? ස්පර්ශ වෙන ස්ථානයේදී පෘෂ්ඨයට සමාන්තර වෙන්න ඕන. එතකොට ස්පර්ශ කෝණය බිඳුවයි. හරිද? ස්පර්ශකය තියෙන්නේ හරියටම මෙහෙම. එතකොට කෝණය බිඳුවයි. හරිද? එතකොට මේ අවස්ථාවේ තියෙන විශේෂත්වය තමයි ඒ අවස්ථාවේ ද්‍රව මාවකය තියෙන්නේ කොහමද? ඔව් අර්ධගෝලාකාර හැඩය. තේරුණාද? ස්පර්ශ කෝණය බිඳුවක් වෙන අවස්ථාවකදී ද්‍රව මාවකයේ හැඩය මොකද වෙන්නේ? අර්ධගෝලාකාර. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ අවස්ථාවක් අපි කියන මේ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? ස්පර්ශ කෝණය කෙලින්ම 90යි. හරිනේ? ස්පර්ශ කෝණය 90. එතකොට මේක තමයි ස්පර්ශ කෝණය වෙන්නේ. පැහැදිලිද? හරි? එතකොට ඔන්න ওই ටික තමයි ස්පර්ශ කෝණය සම්බන්ධයෙන් දැනගන්න ඕන. හරිද? ඊළඟට මෙන්න මේ ස්පර්ශ කෝණය. හරි මම ටියුට් එකේ පොඩි විස්තරයක් දාලා තියෙනවා. ඒක හොඳට කියව ගන්න. හරිද? එතකොට මේ ස්පර්ශ කෝණය යම් සාධක මත රඳා පවතිනවා. මොනවද? ඔව් මේ දාන ද්‍රවය මත ස්පර්ශ කෝණය රඳා පවතිනවා. නේද? ඒක අපිට පැහැදිලිවම පේන දෙයක් නේ. දැන් රසදිය දැම්මොත් මේ වගේ ස්පර්ශ කෝණයක්. ජලය දැම්මොත් මෙහෙම. හරිද? ඊට පස්සේ ওই ස්පර්ශ කෝණය රඳා පවතින අනිත් සාධකය තමයි මොකද්ද? මෙන්න මේ පෘෂ්ඨයේ ස්වභාවය. ඒ කියන්නේ දැන් මේ පෘෂ්ඨයේ පිරිසිදු බව. හරිද? ඒ කියන්නේ මේ පෘෂ්ඨයේ මොනවා හරි බැඳිලා තියෙනවා නම්. හරිද? වීදුරු පෘෂ්ඨයක් ගත්තොත් ඔය වීදුරු පෘෂ්ඨයේ මොනවා හරි බැඳිලා තියෙනවා නම් ස්පර්ශ කෝණය අගේ වෙනස් වෙනවා. හරිද? ඊට පස්සේ ඔගේ රළු සුමට බව අනුව ඔක ස්පර්ශ කෝණය වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම මේ දැන් පිරිසිදු වීදුරු ගත්තොත් එහෙම ස්පර්ශ කෝණය වෙනාගේ මොනවා හරි දැන් සෙවල වගේ මොනවා හරි જાතියක් බැඳිලා තියෙන වීදුරු පෘෂ්ඨයක් ගත්තොත් එහෙම ස්පර්ශ කෝණය තවත් වගේක් වෙන්න පුළුවන්. හරිද? එතකොට පෘෂ්ඨයේ ස්වභාවය මතත් රඳා පවතිනවා. ද්‍රවය මතත් ওই ස්පර්ශ කෝණය රඳා පවතිනවා. හරිනේ? ওই කරුණු ටික ඔක්කොම හොඳට ධාරණය කරගන්න. එතකොට ස්පර්ශ කෝණය සම්බන්ධ කරුණු ටික හතනින් ඉවරයි. ඊළඟට තව වැදගත් කාරණයක් තියෙනවා කතා කරන්න. මේ ද්‍රවයක් මගින් ඝන පෘෂ්ඨයක් තෙත් කරන බව සහ තෙත් නොකරන බව කියන එක ඔන්න ඕකත් රඳා පවතින්නේ. මතක තියාගන්න ඕන ඔය ස්පර්ශ කෝණය කියලා මම දැන් මේ කතා කරපු කරුණ මත. හරිද? අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මේ නෙළුම් කොළයක් උඩට ජල බිඳුවක් වැටුවොත් මොකෝ වෙන්නේ? ඒ නෙළුම් කොළේ තෙමෙන්නේ නැහැ නේ. නෙළුම් කොළේ තෙමෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ජල බිඳුව රෝල් වෙලා පල්ලෙහාට යනවා. හරිද? හැබැයි දැන් සාමාන්‍ය වීදුරු පෘෂ්ඨයකට ජල මේ බිඳුවක් වැටුනොත් මොකෝ වෙන්නේ? ඒක උඩ මේ විසිරීලා යනවානේ. ඒක නිකන් ඇලෙනවා වගේ දෙයක් එතනදී වෙනවා. හරිද? එතකොට ඔන්න ඕක තමයි අපි කියන්නේ තෙත් කරනවා කියලා. හරි? දැන් එතකොට වීදුරුවකට වතුර ටිකක් දාලා ඉවරලා මෙහෙම වීදුරුව මේ කෙලින් අතර හැරෙව්වොත් එහෙම මොකෝ වෙන්නේ? වතුර යම් ප්‍රමාණයක් බේරිලා ගියාට වීදුරු පෘෂ්ඨය මත ඇලිලා වගේ යම්කිසි ජල ප්‍රමාණයක් ඉතුරු වෙනවන්නේ. ඒ කියන්නේ වීදුරුව තෙමිලා. හරිද? හැබැයි නෙළුම් කොළයකට වගේ මොකෝ වෙන්නේ? වතුර මේ කොච්චර දැම්මත් මොකෝ වෙන්නේ? ඔක්කොම ටික මේ නෙළුම් කොළේ ඉවත් වෙලා යනවා. නෙළුම් කොළේ මත වතුර ඉතුරු වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔන්න ඕක රඳා පවතින්නේ ස්පර්ශ කෝණය මත. හරිද? මොකක් හරි ඒ ඝන පෘෂ්ඨය සහ ද්‍රවය අතර ස්පර්ශ කෝණය. හරිද? ඔය ස්පර්ශ කෝණය අපි හිතමුකෝ සුළු කෝණයක් කියලා. හරි ස්පර්ශ කෝණය සුළු කෝණයක් නම් මොකද වෙන්නේ? ඒ ද්‍රවය ඝනය මත රැඳෙන්නේ ඔන්න ඔය විදිහට. නේද? ස්පර්ශ කෝණය වෙන්නේ හරිනේ. ඔන්න ස්පර්ශ කෝණය සුළු කෝණයක් වුණා. හරිද? ස්පර්ශ කෝණය මහා කෝණයක් වුණොත් මොකද වෙන්නේ? ස්පර්ශ කෝණය මහා කෝණයක් වෙනවා කියන්නේ ඔන්න ඔය විදිහන්නේ තියෙන්නේ. නේ බලන්නකෝ. මෙහෙම තියෙන්න ඕනේ ස්පර්ශ කෝණය මහා කෝණයක් වෙන්නේ. හරි? ඝන පෘෂ්ඨය හා ස්පර්ශකය අතර ද්‍රවය තුලින් මයින කෝණය. හරිනේ? එතකොට මෙතනදී ස්පර්ශ කෝණය මහා කෝණයක්, මෙතනදී ස්පර්ශ කෝණය සුළු කෝණයක්. පේනවද? මෙයා නිකන් පෘෂ්ඨයට ඇලිලා වගේ තියෙන්නේ. හරි? මෙයා පෙරලෙන්න බලාගෙන ඉන්නේ. හරි? එතකොට
මෙන්න මේ වගේ ද්‍රව වලට අපි කියනවා මොකද්ද? ඝන පෘෂ්ඨය තෙත් නොකරන ද්‍රවයක් කියලා. හරිද? මේ හේතුව එයාගේ ස්පර්ශ කෝණය මහා කෝණය. හරිද? මේ වගේ එකක් මොකද වෙන්නේ? පෘෂ්ඨය මත ඇලෙනවා. හරිද? එතකොට එහෙම එකකට අපි කියනවා මොකද්ද? මේ ඝන පෘෂ්ඨය තෙත් කරන ද්‍රවයක් කියලා. තේරුණාද? එතකොට තෙත් කරන සහ තෙත් නොකරන කියන දේ හරියට තේරුම් ගන්න මේ ස්පර්ශ කෝණය මත තමයි ඔක වෙනස් වෙන්නේ. පැහැදිලිද? ඕක තමයි මට කියන්න ඕන දේ මෙන්න මේ තෙත් කරන සහ තෙත් නොකරන ද්‍රව සම්බන්ධය. හරි අපි දැන් කතා කරන්න යන්නේ මේ පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙන ආකාරය ගැන. හරි? අපි හිතමු මෙන්න මෙහෙම. මෙතන තියෙනවා ඔන්න ඝන පෘෂ්ඨයකෝයි ද්‍රවයකෝයි ස්පර්ශ වෙලා. හරිද? මේ ඝන පෘෂ්ඨය හා ද්‍රවය ස්පර්ශ වෙන ස්ථානය. හරිද? ඔන්න ස්පර්ශ වෙන ස්ථානයේ තමයි මෙන්න මේ පෘෂ්ඨිකාතති බල සෑම විටම ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන. හරිද? මීට යටින් කොහේවත් පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. මීට උඩින් කොහේවත් පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඇතුලේ කොහොමත් නැහැ. හරිද? පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඝනය හා ද්‍රවය අතර. හරිද? එතකොට මෙතනදී මෙන්න මේ ඝනයත් එක්ක ස්පර්ශ වෙලා තියෙන ද්‍රව අංශුව මගින් ඝනය මත ඇති කරන පෘෂ්ඨිකාතති බලය. හරිද? එතකොට දැන් මේ ආතතියක් කියන්නේ මොකද්ද? අදිනවා කියන එකනේ. නේද? එහෙමනම් මොකද කරන්නේ? මෙයා අදින එක තමයි කරන්නේ. හරිද? එතකොට මේ ඝනය මගින් ද්‍රවය අදිනවා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවානේ. එහෙමනම් මොකද වෙන්නේ? ඝනය මගින් ද්‍රවාංශය අදිනවා. එහෙමනම් ද්‍රවාංශය මගින් ඝනය අදිනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ ද්‍රවාංශය මගින් ඝනය මත ක්‍රියාත්මක වෙන බලය තමයි මම මේ යන්නේ. හරි? එතකොට ඔක ක්‍රියාත්මක වෙන්නේ අර අදින ස්පර්ශකයේ ඔස්සේ. හරිද? එතකොට මේක තමයි ස්පර්ශ කෝණය වෙන්නේ. හරිද? ওই ස්පර්ශකයේ ඔස්සේ තමයි ওই පෘෂ්ඨිකාතති බලය ක්‍රියාත්මක වෙන්නේ. හරිද? එතකොට මම ඒක T කියලා ගත්තොත් එහෙම අදාළ ලක්ෂයේදී ක්‍රියාත්මක වෙන බලය මේ මම ලකුණු කරේ මොකද්ද? ද්‍රවය මගින් ඝනය මත ඇති වෙන බලය. ඒ වගේම තමයි ඝනය මගින් ද්‍රවය මතත් ඇති කරනෝ ඊට ප්‍රතික්‍රියාව ඒක ඇති වෙන්නේ එහෙමනම් ඒ ස්පර්ශකයේ ඔස්සේම අනිත් පැත්තට. හරිද? ක්‍රියාවෙන් දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි විශාලත්වයෙන් සමානයි. හරිද? එතකොට ඔන්න ඔය විදිහට තමයි පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙන්නේ. මම මේ කළු පාටින් එන්නේ ද්‍රවය මගින් ඝනය මත ඇති කරන බලය. ඒ වගේම තමයි මම මේ නිල් පාටින් ලකුණු කරේ මොකද්ද? ඝනය මගින් ද්‍රවය මත ඇති කරන බලය. හරිද? අපි හිතමු මොකක් හරි වස්තුවක් ගිල්ලලා තියනවා කියලා මේ විදිහට හරි ඔන්න ද්‍රවයක ගිල්ලලා තියෙනවා ඔය විදිහට වස්තුවක් හරි මේ තියෙන්නේ ඔන්න මේ තියෙන්නේ මේ මොකද්ද ඝනය හා ද්‍රවය ස්පර්ශ වෙන පෘෂ්ඨය හරිද මෙන්න මේ රේඛා ටිකේ තමයි ස්පර්ශ වෙන්නේ හරිද එතකොට ඔන්න ස්පර්ශ වෙන තැන්වලදී තමයි ඔය පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ ලයින් එක දිගේම මොකද වෙන්නේ? ඔය විදිහට පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට මේ ස්පර්ශ කෝණය θ කියලා ගත්තොත් ඔන්න ඔය විදිහට මොකද වෙන්නේ? මේ පැත්තටයි මේක දිගේ මේ පැත්තටයි ඊට පස්සේ එහා පැත්තට සහ එහා පැත්තේ ඔය හතර පැත්තට මොකද වෙන්නේ? ඔය ලයින් එක දිගේ මොකද වෙන්නේ? පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙනවා. හරිද? එතකොට මෙන්න මේ දිග මෙන්න මේ ස්පර්ශ වෙලා තියෙන දිග L කියලා ගත්තොත් එහෙම හරිද පෘෂ්ඨිකාතති සංගුණකයේ T නම් මෙන්න මේ L දිග මත ක්‍රියාත්මක වෙන මුළු පෘෂ්ඨිකාතති බලය අපිට කියන්න පුළුවන් TL කියලා. හරිද? එතකොට පෘෂ්ඨිකාතති සංගුණකයේ කිව්වේ T L කිව්වේ දිග. එහෙනම් මෙන්න මේ මුළු දිග මත ක්‍රියාත්මක වෙන පෘෂ්ඨිකාතති බලය කියලා කියන්නේ මොකද්ද? TL. මම දැන් මේක කළු පාටින් ලකුණු කරේ කවුරු මගෙන් කවුරු මත ක්‍රියාත්මක වෙන බලය. දැන් ඔයාලට කියන්න පුළුවන් වෙනවා. මොකද්ද? ඔව් ද්‍රවය මගින් ඝනය මත ක්‍රියාත්මක වෙන බලය තමයි මම දැන් මේ ලකුණු කරේ. හරිද? එහෙමනම් ඝනය මගින් ද්‍රවය මත ඇති කරන බලය මොකෝ වෙන්න ඕන? ඔయిత ප්‍රතිවිරුද්ධව මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි පෘෂ්ඨිකාතති බල ක්‍රියාත්මක වෙන්නේ.